රයිට්. ලියාගමු අපි මාතෘකාව. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වක්‍ර ක්‍රමයට සකස් කිරීම. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වක්‍ර ක්‍රමයට සකස් කිරීම. වක්‍ර ක්‍රමයට සකස් කිරීම. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වක්‍ර ක්‍රමයට සකස් කිරීම. ළමයි අපි කතා කළා මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් ඍජු ක්‍රමයට සකස් කරද්දී මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කරමින් කොහොමද හදන්න ඕනේ කියලා. එතකොට අපි එදා ගාණක් හදද්දී අනුගමනය කරන්න ඕන පියවර රාශියක් අපි කතා කළා. මේ පියවරවල අපි මේ පළවෙනි පියවර දෙක අයින් කරලා ඒ වෙනුවට අලුත් පියවර රාශියක් එකතු කළා නම් ආන්ගේ ක්‍රමයට අපි කියනවා මොන ක්‍රමය කියලාද? වක්‍ර ක්‍රමය කියලා. එතකොට මේ වක්‍ර ක්‍රමයේදී මුදල් ප්‍රවාහය ගන්නේ ලාභය පදනම් කරගෙන. මොකක් පදනම් කරගෙනද? ලාභය පදනම් කරගෙන. ලියන්න පුංචි වාක්‍යයක්. මෙම වක්‍ර ක්‍රමයේදී මුදල් ප්‍රවාහය සොයාගන්නේ ලාභය පදනම් කරගෙනය. එනම් මෙම ක්‍රමයේදී සිදුවන්නේ ආයතනයක් ලැබූ බදු පෙර ලාභය මෙහෙයුම් මුදල් ප්‍රවාහය බවට හැරවීමයි. බදු පෙර ලාභය මෙහෙයුම් මුදල් ප්‍රවාහය බවට හැරවීමයි. මේ සඳහා ඍජු ක්‍රමයට භාවිතා කළ පියවර වලින් පළමු පියවර දෙක වෙනුවට පහත පියවර යොදා ගැනීම. මෙම ක්‍රමයේදී දැකිය හැක. පහත පියවර යොදා ගැනීම මෙම ක්‍රමයේදී දැකිය හැක. වක්‍ර ක්‍රමයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පහත පරිදි පෙළ ගැස්විය හැක. මෙන්න මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්. පහත පරිදි පෙළ ගැස්විය හැක. අංක 1. දැන් අතනින් දෙකක් අයින් වෙනවානේ. දැන් එනවා අංක 1. අභ්‍යාසයේ ලබා දී ඇති බදු පෙර ලාභය මෙහෙයුම් කටයුතු වලට ගන්න. ළමයි ගානකදී අපිට බදු පෙර ලාභයක් දීලා තිබුණේ නැත්තම්, ඒකට බදු පෙර ලාභයක් දීලා තිබුණොත් ඒක කෙලින්ම මෙහෙයුම් කටයුතු වලට දානවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දැන් ලියන්න එපා කවුරුත්. බදු පෙර ලාභය කියලා මෙහෙයුම් කටයුතු වලට ගන්නවා බදු පෙර ලාභය දීලා තිබුණොත්. හැබැයි ඉතින් ළමයි දීලා නැත්තම් අපි හොයාගන්න එපේ.
අපි බදු පෙරලාභය හොයාගන්න ඕනේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. ඒ මොකක් නන්ද? ගානේ මොනවක් කරලා නැත්තන්ද? දීලා නැත්තම්. කොහොමද මේ බදු පෙරලාභය හොයාගන්නේ? අපි ගන්නවා ළමයි රඳවාගත් ඉපැයුම් වල වෙනස. දැන් මම ලියන්න එපා. රඳවාගත් ඉපැයුම් වල වෙනස මේකට එකතු කරනවා බදු වියදම. මේකට එකතු කරනවා ලාභාංශය. ඒ කියන්නේ ගෙවූ ලාභාංශය. මේ ගෙවූ ලාභාංශය මේකට එකතු කරනවා. ඒකට ආයෙ එකතු කරනවා ගානක් අපිට දීලා තියෙනවා නම් සංචිත ප්‍රාග්ධනිත කිරීම. ළමයි ලියුවද පියවර අංක 1 ඒ අටතේ ලියා ගන්න. යම් අභ්‍යාසයක බදු පෙරලාභය දී නැත්නම් පහත සූත්‍රය භාවිතා කර බදු පෙරලාභය දී නැත්නම් පහත සූත්‍රය භාවිතා කර එය සොයාගත යුතුය. පහත සූත්‍රය භාවිතා කර එය සොයාගත යුතුය. මේක ලියා ගන්න. බදු පෙරලාභය සමානයි රඳවාගත් ඉපැයුම් වල වෙනස ධන බදු වියදම ධන ගෙවූ ලාභාංශය ධන සංචිත ප්‍රාග්ධනිත කිරීම. ලියන්න 2 අංක 2 පසුව එම බදු පෙරලාභයට ගැළපීම් පහත පරිදි කළ යුතුය. එන්න මේ විදිහට ගැළපීම් කරන්න ඕනේ. මෙන්න මේ ටික තමයි ඊටාම් වැදගත් වෙන්නේ. 1 ෂය වීම. පුංචි කැලක් ගහලා එකතු කළ යුතුය. දෙක වාර්ෂික පොලිය. පුංචි කැලක් ගහලා එකතු කළ යුතුය. තුන්වෙනි එක දේපල විකිණීමේ අලාභ එකතු කළ යුතුය. 4 වෙන් කිරීම. එහෙම නැත්නම් ප්‍රතිපාදන. වෙන් කිරීම එහෙම නැත්නම් ප්‍රතිපාදන අපි කියන්නේ ඉඩහැරීම් කියලා. ඒවල ඌණ ඒවා තියෙනවා නම් මේක විභාගේ තාම දීලා නැහැ. ඌණ ඒවා තියෙනවා නම්
ඒවත් මොනවා කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. ළමයි මේ හතරම ලාභෙන්දරට අඩු කරලා තියෙන ඒවා. ඒ නිසා තමයි මේවා ලාභෙට මොනවා කරන්න ඕනේ කිව්වේද? එකතු කරන්න ඕනේ කිව්වේ 5. 5 වෙන් කිරීම එහෙම නැත්නම් ප්‍රතිපාදනවල අදී ඒවා මොනවා කළ යුතුයිද? අඩු කළ යුතුයි. අඩු කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ. 6 වෙනි එක. ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබීම මොනවා කරන්න ඕනද? අඩු කළ යුතුයි. අඩු කළ යුතුයි. 7 තේපල විකිණීමේ ලාභ පුංචි කැලක් ගාලා මොනවා කළ යුතුයිද? අඩු කළ යුතුයි. අඩු කළ යුතුයි. ඊළඟට තමයි 8 වෙනි එකට කලින් මේවා ගැලපූ විට අගය. මේවා ගැලපූ විට අගය. ගලපුවට පස්සේ අගය. කාරක ප්‍රාග්ධනය වෙනසට පෙර මුදල් ප්‍රවාහය ලෙස හඳුන්වයි. එතන වෙයි. කාරක ප්‍රාග්ධන වෙනසට පෙර මුදල් ප්‍රවාහය කියලා කියනවලු ඒ උත්තරේට. ඊට පස්සේ 8 9 10 11 12 මොනවද මේ? තොගයේ වෙනස් වීම. වෙනස් වෙනවා කියන අඩු වෙනවා හෝ වැඩි වෙනවා. ප්‍රතිලෝමව ගලපන්න ඕනේ. ප්‍රතිලෝමව ගලපන්න ඕනේ. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු වල වෙනස් වීම ප්‍රතිලෝමව ගලපන්න ඕනේ. ඉදිරියට කළ මෙහෙයුම් වියදම් වල වෙනස් වීම ප්‍රතිලෝමව ගලපන්න ඕනේ. 11 වෙළඳ ගෙවිය යුතු වල වෙනස් වීම අනුලෝමව ගලපන්න ඕනේ. අපි එක එකක් බලමු. ඊළඟට උපචිත මෙහෙයුම් වියදම් වල වෙනස් වීම අනුලෝමව ගලපන්න ඕනේ. අනුලෝමව ගලපන්න ඕනේ. එහෙනම් ප්‍රධාන ආකාර කීයකට ගලපන්න ඕනද ළමයි? ප්‍රධාන ආකාර කීයකටද? 12කට ගලපන්න ඕනේ. එතකොට අපිට අපි අතනින් කෑලි කීයද අයින් කළේ? 2යි. අලුතෙන් කීයක් එකතු වෙනවද? 12ක් එකතු වෙනවා. එතකොට මේ 12ක් එකතු වෙනවා කියන්නේ මේ ක්‍රමයේ ටික දික් වෙනව නේද? දික් වෙන නිසා තමයි අපිට මේකට කියන්නේ මොන ක්‍රමය කියලාද? වක්‍ර ක්‍රමය කියලා.
හැබැයි ළමයි මේකේ පියවර ටික අනුගමනය කළාට පස්සේ අනිත් ක්‍රමයට වඩා හරි ලේසි. මොකද ගිණුම් ගහන්න ඕනේ අතිරේක පෙරවැඩ කිසි දෙයක් අවශ්‍ය නැහැ. right. යටි ලියන්න 12 වෙනි එකට පස්සේ 12 වෙනි එකට පස්සේ මින් පසුව තුන්වන පියවරේ සිට මෙතන අංක දෙකකින් තියෙන්නේ. තුන්වන පියවරේ සිට අනෙකුත් සියලු පියවරයන් තුන්වන පියවරේ සිට අනෙකුත් සියලු පියවරයන් ඍජු ක්‍රමයට අදාළ ඒවා වේ. ඍජු ක්‍රමයට අදාළ ඒවා වේ. ඒ කියන්නේ ඒවමයි. ඍජු ක්‍රමයට අදාළ ඒවාම වේ. right. දැන් අපි ගානක් අරගෙන එකින් එක පැහැදිලි කරලා හදන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් රූල් කරගමු. දැන් අර පෙරවැඩ ගිණුම් මෙහෙම මේවල ඕනේ නැහැ. රූල් කරගමු. අපි අභ්‍යාසාංක එක හදන්න මෙන්න මෙතන බදු පෙරලාභය කියන තැන මෙතන මේ ගෙව් බදු වලට උඩින් කොටසේ රූල් 12ක් විතර ඉතුරු කරගන්න ටික වැඩිපුර ඕනේ. මොකද හේතුව ගැළපීම් ගොඩක් තියෙනවා. මෙතන රූල් 12ක් විතර ඉතුරු කරන්න. මේවල කොහොමත් එකක් ඉතුරු කරන්න ඕනේ මෙතන. මෙතන රූල් 5 ගානේ වගේ ඇති දල වශයෙන්. බලන්න ඉක්මනට මුදල් ප්‍රවාහ ප්‍රකාශය රූල් කරගෙන අලුත් පිටුවක් අරගෙන ඉක්මනින් රූල් කරන්න. හරි. මේ බලන්න. මේ වාක්‍ය ටික එහෙම ලියාගත්තානේ. ඔන්න හොඳට බලන්න. පළවෙනි ගාන ගන්න ඔයගොල්ලන්ගේ පිටු 8 ගණන් 8 අභ්‍යාසවල පළවෙනි ගාන. උඩින් නම් ලියමු පේලි තුනකට. සීමිත සයුර සමාගම. සීමිත සයුර සමාගම 2018 12:31 අවසන් වර්ෂයට 2018 12:31 අවසන් වර්ෂයට
මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය උඩින් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. right. බලන්න ළමයි උඩින් රුපියල් 1000 කියලා දාගන්න. ඉස්සෙල්ලාම මේ පළවෙනි පියවර හොඳට අහගන්න මේක හුරු වෙන්න. අභ්‍යාසයේ ලබා දීලා තියෙන බදු පෙර ලාභය මෙහෙයුම් කටයුතු වලට ගන්නලු. බලන්න බදු පෙර ලාභය ලබා දීලා තියනවාද කියලා. ඔව් තියෙනවා. කීයද තියෙන්නේ? 350යි. දාන්න මෙතන 350. right. දෙක. පසුව එම බදු පෙර ලාභයට පහත ගැලපීම් කරන්න ඕනෙලු ගැලපීම් ටික. එක ෂය වීම එකතු කළ යුතුය. මට කියන්න ඔය ගානේ ෂය වීම තියනවද? නෑ. දෙක නැතල් ලියන්න ඕනේ. දෙක වාර්ෂික පොලිය එකතු කළ යුතුය. වාර්ෂික පොලිය තියනවද? ඔව්. පොලිය තියෙන්නේ ආදායම් ප්‍රකාශය බලන්න. ඔව් තියෙනවා. කීයක් තියෙන්නේ? 100යි. එකතු කළා පොලි 100යි. දේපල විකිණීමේ අලාභ තියනවද? නෑ ආදායම් ප්‍රකාශයේ. වෙන්කිරීම හෙවත් ප්‍රතිපාදන තියනවද? නෑ උගුණාදි දෙකම නෑ. ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබිච්ච එකක් තියනවද? ඔව් තියනවා. මොනවද තියෙන්නේ? ලද ලාභාංශ තියනවා. ඒක අඩු කරන්න ඕනෙලු. ලද ලාභාංශ කීයක් තියෙනවද? 50ක් තියෙනවා. ඒක අඩු කරන්න ඕනේ. දේපල විකිණීම් ලාභ තියෙනවද? නෑ. එතකොට මේ ටික ගැලපුවට පස්සේ ලැබෙන පිළිතුරට කියනවලු මොකක් කියලාද? කාරක ප්‍රාග්ධන. මොකක් කියලාද කියන්නේ? කාරක ප්‍රාග්ධන වෙනසට පෙර මුදල් ප්‍රවාහය කියලා. බලමු 350යි 450න් 50ක් ගියාම කීයද එන්නේ? 400යි. එහෙනම් මේ 7 ගැලපුවට පස්සේ ලැබෙන උත්තරය. එතකොට 7ම නෑ මේකේ 2යි තිබුණේ. 8 තොගයේ වෙනස් වීම. ළමයි තොගය තියෙන්නේ කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මුලින් තොගය තිබුණේ 250යි. දැන් තොගය 400ක් වෙලා තියෙනවා. එහෙනම් මොනෝ වෙලාද තියෙන්නේ තොගය? වැඩිවීම. 250යි 400ක් වෙලානේ. වැඩිවීම. කොහොමද ගන්න කියන්නේ? ප්‍රතිලෝමව. වැඩිවීම නම් මෙතනින් මොනවා කළා දානවද? ප්‍රතිලෝම නිසා අඩු කරන්න 150යි. වැඩි වෙච්ච ගාන මෙතනින් අඩු කරන්න. දෙවෙනි එක ලැබී යුතු ගිණුම් වල වෙනස් වීම. ලැබී යුතු ගිණුම් තියනවා 300ක් තිබිච්ච එක 500ක් වෙලා. එහෙනම් මෙතන දානවා ලැබිය යුතු ගිණුම් මොනවා වෙලාද? වැඩි වෙලා. වැඩි වෙලා නම් මෙතනින් මොනවා කරන්න ඕනේද? අඩු කරන්න. 300යි. ඊළඟට තියෙනවා මොනවද? ඉදිරියට කළ මෙහෙයුම් වියදම්. බලන්නවත්කම් වල තියෙනවද? නෑ එහෙම එකක් නෑ. ඊළඟට තියෙනවා වෙළඳ ගෙවි යුතු. තියෙනවද? ඔව් තියෙනවා. 450ක 400ක් වෙලා. ඔය කියන්නේ මොකද්ද? ගෙවිය යුතු ගිණුම් මොනවා වෙලාද? අඩු වෙලා. කීයකින්ද අඩු වෙලා තියෙන්නේ? 50කින්. අඩු වෙලා තිබුණා නම් මෙතනින් අඩු කරන්න ඕනේ. ඇයි ඒ? අනුලෝම සම්බන්ධයක් එකේ තියෙන්නේ. උපචිතයන් එහෙම තියනවද? නෑ. උපචිතයන් තියනවද? නෑ. එහෙනම් ඒ පියවර ටික ඉවරයි. දැන් අපේ ඔයා තුන්වෙනි පියවරේ ඉඳන් සාමාන්‍ය විදිහට ගාන යන්න බලන්න දැන් මතකයි. විනාඩි කිහිපයක් දෙන තුන්වෙනි පියවරේ ඉඳන් ඔතෙන්ද විතරයි වෙනස් වෙන්නේ.
කලින් පියවර ටික සාමාන්‍ය විදිහට අනුගමනය කරන්න. දැන් බලන්න පොලිය දීලා තියෙනවද? ඔව් දීලා තියෙනවා. පොලිය දීලා තියෙනවා. හරිද? පොලිය දීලා තියෙනවා. එහෙනම් පොලිය දීලා තියෙනවා නම් උපචිත කිසි දෙයක් නැහැ. මෙතනත් දාන්න ගෙවූ පොලිය 100යි. බදු දීලා තියෙනවද? ඔව් තියෙනවා. කීයද? 150යි. උපචිත කිසි දෙයක් නැහැ. බදුත් දාන්න මෙතන 150යි. දෙකම ගෙවීම නිසා ඍණ. ඊළඟ පියවරට යන්න. ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබීම් තියෙනවා නම් ඒක ආයෝජන කටයුතු ලෙස ගන්න. මට කියන්න ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබීම් තියෙනවද? ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබීම් තියෙනවද? ඔව් තියෙනවා. මොනවද තියෙන්නේ? ලද ලාභාංශ 50යි. ඒක අතෙන්ට ගත්ත කියලා නෑ, මේ පියවර වෙනස් වෙන්නේ නෑ. 50යි. අතනින් කලේ ඒක අදාළ නැති නිසා අයින් කළා දැම්මා. ඊළඟට කිව්වා ජංගම නොවන වත්කම් වල පිරිවැය විචලනය. පිරිවැය විචලනය 2500ක් තිබිච්ච එක 3000ක් වෙලා. දීපල මිලට ගැනීම. කීය දෙන්නේ? 2500ක 3000ක් වෙලා කියන්නේ 500යි ඍණ. කොටස් ප්‍රාග්ධනයේ විචලනයේ කොටස් නිකුතුව ලෙස ගන්න. කොටස් ප්‍රාග්ධනයේ විචලනය තියෙනවා 800ක්. ඒක දාන්නලු මොකක් කියලාද? කොටස් නිකුතුව කියලා. 800යි. ඊළඟට ජංගම නොවන වත්කම් වල විචලනය ඔය කියන්නේ ණය කර 300ක 500ක් වෙලා. ඔය කියන්නේ ණය කර මොනවා කළාද? නිකුත් කරලා. 300ක 500ක් වෙලා තියන්නේ කීයක්ද? 200යි. අන්තිම පියවර ගෙවූ ලාභාංශ ගානේ තියෙනවා. කීයද ළමයි ගෙවූ ලාභාංශ තිබුණේ උඩින්? 100යි. ඍණ. දැන් මේ ටික සුළු කරමු. ඒ ටික සුළු කරමු. බලන්න මෙතන ගත්තා. මෙන්න මෙතන උත්තරේ ගන්න 400යි. ඒකෙන් අඩු කරන්න 500ක්. 400න් අඩු කරන්න 500ක්. චූටකින් අපි අතන අර වෙනසක් කළා නේද ඉස්සෙල්ලා පළවෙනි ගානේ? මොකද්ද? මෙහෙයුම් වියදම් 500ක් කළා. ලද ලාභාංශ කීයක් කළාද? 150ක් කළා. ලද ලාභාංශ 150ක් කළා මෙතන. 150ක් කළා. එතකොට මෙතන 450න් 150ක් ගියාම 300යි. මෙහෙයුම් වියදම් එක ගන්නෙ නෑ.
මෙතන 150යි ලද ලාභාංශ. අනිත් ඒවා හරි ලද ලාභාංශ වල විතරයි බලපාන්නේ. මෙතන ගන්න 300න් අඩු කරන්න ඕනේ 500ක්. උත්තරේ කීයද එන්නේ? ඍණ 200යි. ඍණ 200යි. ඍණ 200යි. ඍණ 200යි. දැන් සුළු කරමු. මේක ඍණ නිසා මෙතන ලියන්න මෙහෙයුම් වලට යෙද වූ මුදල්. එතකොට මෙතන තියෙනවා ඍණ 450ක්. මෙතන ලියන්න වාක්‍යය. මෙතන උත්තරේ ගන්න 350යි ඍණ. මෙතන වාක්‍යය ලියන්න. මෙතන ගන්න 900යි ධන. මෙතන ලියන්න වාක්‍යය. මෙන්න මෙතන ලැබිය යුතු ගිණුම් වල වැඩිවීම තියෙන 300 නෙමෙයි 200යි. ලැබිය යුතු ගිණුම් වල 200යි. එතකොට මෙතන ඍණ 100යි. ඍණ 100යි කියන්නේ 350යි. මෙතන අපිට වැරදිලා තිබුණේ 300 එක 500කට වැඩි කරපුවාම 200යි එන්නේ. දැන් සුළු කරන්න. ධන 900යි ඍණ 700යි. උත්තරේ වෙන්නේ ධන 200යි. ආරම්භක මුදල් සමාන දෙය තියෙන්නේ 200යි. එතකොට එකතු වෙනවා කීයද? 400යි. එකතු වෙනවා 400යි. එකතුව 400යි. එකතුව 400යි. එකතුව 400යි. දැන් යන්න ළමයි අභ්‍යාසංක 4 2යි 3යි මම දෙන්නම් වෙනම හදන්න. ඔයාලට තනියම ඊට පස්සේ අපි ඊළඟ ඔන්ලයින් එකෙන් එක සාකච්ඡා කරමු. අභ්‍යාසංක 4ට යන්න. අභ්‍යාසංක 4. ඉක්මනින් තනියම පියවර ටික ගලපලා තොරතුරු ටික දාන්න ළමයි. අභ්‍යාසංක 4 පියවර ටික හරියට දාන්න. එකින් එක චෙක් කරන්න පියවරෙන් පියවර. ඒවා තියනවද කියලා. आकृति गहगट क्रमानुकूलව ආකෘතියේ මාතෘකා ටික ලියන හැරෙන්න මේ අනිත්‍යව ලියන්න එපා. අනිත්‍යව ලියන්න එපා. මෙතන රූල් 12ක් විතර තිබ්බා මේ දෙක දැම්මා. ඒ විදිහට ආකෘතිය ගහ ගන්න දල වශයෙන්.
ඉක්මනින් විනාඩි 5ක් කාලයක් දෙන්නේ. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. හරියට රූල් කරලා පේලි 3කට නම ලියලා හදන්න ගන්න. පියවරෙන් පියවර කියවලා.
කොහොමද බලන්න එකේ හතරවෙනි ගානේ බදු පෙරලාභේ දීලා තියනවද? ඔව් දීලා තියෙනවා 800යි. ඒක දාන්න. ෂය වීම ගානේ දීලා තියනවද? ඔව් දීලා තියෙනවා. කීයද තියෙන්නේ? 200යි. ෂය 200යි. පොලිය දීලා තියනවද? ඔව් තියනවා. එකතු කරන්න. කීයද දීලා තියෙන්නේ? 200යි. දේපල විකිණීම් අලාභ තියනවද? නෑ. ඌන සහ අධි ප්‍රතිපාදන තියනවද? නෑ. ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබීම් තියනවද ගානේ? ඔව් තියනවා. මොනවද තියෙන්නේ? ලද කුලිය කීයක්ද? 100ක්. අඩු කරන්න ඕනේ. ලද කුලි දේපල විකිණීම් ලාභ නැහැ. එහෙනම් දැන් උත්තරේ ගන්නවා 1100යි. ලියන උත්තරේ කෙලින් කාරක ප්‍රාග්ධන වෙනසට පෙර මුදල් ප්‍රවාහය. ඊළඟ එක ගන්නවා තොගයේ වෙනස් වීම. තොගයේ වෙනස් වීම තියෙන්නේ අඩුවීමක්. එතකොට මෙතන ලියනවා තොගය අඩුවීම. ප්‍රතිලෝමෝ නිසා අඩුවීම මෙතෙන්ට එකතු කරනවා 200යි. 500ක් තිබිච්ච එක 300ක් වෙලා. ඊළඟ වෙළඳ ලැබී යුතු වැඩි වෙලා. වැඩි වෙලා නම් මෙතනින් අඩු කරන්න 200යි. ඊළඟට මොනවද තියෙන්නේ? ගෙවිය යුතු ගිණුම්. ඒ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ මොකද ඉදිරියට කළා නැහැ. වෙළඳ ගෙවිය යුතු දෑ 1400ක් තිබිච්ච එක 800ක් වෙලා අඩු වෙලා. කීයකින්ද? 600කින් අනුලෝම නිසා අඩු වෙනවා. ඊළඟට තියෙනවා උපචිත මෙහෙයුම් වියදම් තියනවාද? ඔව් තියනවා. උපචිත වියදම් 300ක 400ක් වෙලා මෙතන ලියනවා උපචිත වියදම් වැඩිවීම. 300ක 400ක් වෙලා 100කින් වැඩි වෙලා එහෙනම් එකතු වෙනවා. දැන් උත්තරේ ගන්න. පස්සේ ලියමු අපි එකතු කරමු. බදු බලන්න බදු උඩින් තියෙනවා 500ක්. ඒකට මුල උපචිතය එකතු කරලා අග උපචිතය අඩු කරපුවම ගෙව්පත්ත 400ක් එනවා. පොලිය 200ක් තිබ්බ උපචිතේව කිසි දෙයක් නැහැ. මෙතන එහෙනම් ගෙව් පොලියක් 200ක් එනවා. ඊළඟ එක ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබීම් තියනවා නම් ඒවා ආයෝජන කටයුතු ලෙස ගන්නලු. ඔව් තියනවා. මොනවද තියෙන්නේ? ලද කුලිය කීයද තිබුණේ? 100යි. ධන ඊට පස්සේ ගන්නවා ජංගම නොවන වත්කම් වල විචලනය ගන්නවා ෂය හැර. ළමයි ෂය හැර කියන්නේ ෂය උතනින් අඩු කරන්න ඕනේ. එහෙනම් මුල 4000න් ෂය වීම පුංචි අඩු කිරීම ලකුණක් දාලා අයින් කළා දාන්න 200ක් තියෙනවා ෂය. එතකොට 3700ක 4500 වෙනවා කියන්නේ 700ක දේපලක් මිලදී ගන්නවා. ඊළඟට කොටස් ප්‍රාග්ධනයේ විචලනය. කොටස් ප්‍රාග්ධනයේ විචලනය මූල්‍ය කටයුතු ලෙස ගන්නවා 1400ක් තියෙනවා ධන. ණය කර අඩුවීමක් වෙලා තියෙන්නේ 700කින්. ඔය කියන්නේ ණය කර නිදහස් කිරීම. 700කින් ඍණ
ඊළඟට තියෙනවා ගෙවූ ලාභාංශය 100ක්. ඒක ඍණ. දැන් බලන්න එකතු කරන්න. සුළු කළාද? මෙතන බලන්න 1300යි 1100යි 500යි 100යි 600යි 600න් 600ක් ගියා බිඳුවයි. මේ 600ට ලියන්න වාක්‍යය මෙතන ඉන්නේ ඍණ 600යි. එතන 800ක් ගියාම එතන පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. බදු පෙරලාභය 800යි ෂය පොලි 200 ගානේ තියෙනවා ලද කුලිය 100යි අඩු වුණා. මෙතන දාලා නැහැ ආයෝජන. තව ජංගමනවත්කමක් තියෙනවා. ආයෝජන මිලට ගැනීම. කීයද තියෙන්නේ 500ක 10ක් වෙලා. එතන 500ක් තියෙනවා ඍණ. එතකොට 1100යි ඍණ. ධන 600ත් එක්ක ඍණ 500ක් තියෙනවා. ඒකට මුල ශේෂය 600ක් එකතු වෙනවා. එතකොට අවසාන ශේෂය 100යි. මේ උත්තර වලට ලියන්න වාක්‍යය. බිඳුවට නම් අවශ්‍ය නැහැ අනිත් එකට ලියන්න. මේකට ලියන්න මෙහෙයුම් වලින් චලනය වූ මුදල්. බිඳුවට ලියන්න අවශ්‍ය නැහැ. මේකට ලියන්න ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන ලියන්න මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. 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 right. පැහැදිලිද ඒක? එතකොට ඒකේ අභ්‍යාස 6ක් තියෙනවා ඔයාට
වක්‍ර ක්‍රමයට හදන්න ඊළඟ ඔන්ලයින් එකට කලින් අපි ඊළඟ ඔන්ලයින් එකේදී ඕකේ උත්තර ටික මොනව කරනවද සාකච්ඡා කරනවා. ඕකේ උත්තර ටික හරිද ලැබිච්ච ආකාරය ඊළඟ එකකින්. එතකොට ඊටාම හොඳින් ඔයා මොකද කරන්න ඕනේ මේකේ උත්තර ටික හරියට හදන්න. එතකොට අපි ඊළඟ ඔන්ලයින් එකට කලින් ඔයා හදන්න ඕනේ. ඊළඟ ඔන්ලයින් එකෙන් අපි මේකේ වක්‍ර ක්‍රමයේ මූලික સિદ્ધාන්ත ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. ඊට පස්සේ අපි past papers A to Z past papers ටිකේ එකින් එක මොනව කරනවද සාකච්ඡා කිරීමට ලක් කරනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශවල. right. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී නැවත